समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्षदं धम्मස්සවන कालो अयं बदन्ता धम्मස්සවන कालो अयं भदन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සත්තියා වියෝ මට්ටෝ දයමානෝ මත්තකේ මිච්ඡාදිට්ඨි පහනාය සතෝ බික්ඛු පරිභජේති තුන් ලෝකාග්‍ර ලෞතුරු අමාමෑණි බුදු පියාණන් වහන්සේට සියලු ලෝක සත්වයා සසර කතරෙන් එතර වීම පිණිසම දේශනා කොට වදාළ නව ලෞතර ශ්‍රී සද්ධර්මයට ඒ සදහම් මගෙන් නිවී සැනසුණු නිවීමේ සැනසීමේ මග යුගයෙන් යුගයට පරපුරින් පරපුරට රැගෙන ආර්ය උත්තම මහා සංඝරුවනට මාගේ ජීවිත පූජාවෙන් වන්දනාව නමස්කාරය වේවා. ධර්ම ශ්‍රවණාබිලාසී ගුණපුරණ කාරුණික පින්වත්නි, මරදානේ මාලිගා කන්ද අග්‍ර ශ්‍රාවක මහා විහාරය ලෝක පූජිත පුණ්‍ය භූමියක්. ඔබෙත් මගෙත් ශාස්ත්‍ර වූ ලෞතර බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක වූ සරියුත් මුගලන් දෙනම වහන්සේගේම ශ්‍රී ශාරීරික නිසක ධාතුන් වහන්සේ වැඩ ඉන්න උතුම් පුණ්‍ය භූමිය. ඒ උතුම් පුණ්‍ය භූමිය තුල එදා අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා ලෝ පුරා මේ සද්ධර්මයේ විකාශනය කරන්නට උන්වහන්සේලා යම් ආකාරයකින් උත්සුක වීද ඒ ආකාරයෙන්ම සද්ධර්මයේ හඳුනා ගනිමින් පිළිවෙලින් පිළිවෙලට අදද
බානගල උපතිස්සනායක හාමුදුරුවෝ උන්වහන්සේගේ ජේෂ්ඨ ශිෂ්‍යවරයාණන් වහන්සේ හැටියට අපේ ගෞරවනීය හාමුදුරුවන් වහන්සේ ලෝකයට සද්ධර්ම දානය කරන උතුම් ප්‍රඥා ටීවී චැනලය හරහා මේ සද්ධර්මය අදත් ඔබට ශ්‍රවණය කරන්න ලැබෙන්නේ. සද්ධර්මයේ ශ්‍රවණය කරන අපි ඒ සද්ධර්මයේ පිළිබඳව විවිධ සැක සංකා කුකුස් මතුණු අවධියකයි ඔබ අප වාසය කරන්නේ. එදා මගේ බුදුරජාණන් වහන්සේ මහා කාශ්‍යප මාහිමියන් සමග වූ සංවාදයක කියවුණා කාශ්‍යපය ලෝකේ රත්තරන් තියනකම් රත්තරන් විතරමනම් තියෙන්නේ ලෝකේ කවදාවත් කවුරුවත් මුලාවට පත්වන්නේ නැහැ. ඒත් ලෝකයේ තුල රත්තරන් වගේ දිලිසෙන දේ නිර්මාණය වෙනවා අනාගතේ. අන්න එදාට දිලිසෙන වර්ග දෙකක් තියෙනවා. එදාට රත්තරන් නොවන දෙයකටත් රත්තරන් යයි සිතා ලෝකයා මුලා වෙන්නට පුළුවන්. ඒ වගේම සද්ධර්මයේ විතරක්ම පවතිනකම් දෙවියන් සහිත ලෝකයා මුලාවට පත්වන එකක් නේ. ඒත් මතු අනාගතයේ දවසක කාශ්‍යපයිනි සද්ධර්මයේ වගේම දේශනා පාඨ සූත්‍ර පාඨ ගාථා ධර්ම මේ ආදී සියල්ල භාවිතා කරමින් සද්ධර්මයේ වගේම දෙයක් නිර්මාණය වෙන්න පුළුවන්. අන්න එදාට ධර්මයේ වගේ දෙකක් තියෙනවා. එදාට දෙවියන් සහිත ලෝකයා ධර්මයේ නොවන යමකට ධර්මයේ යයි සිතා මුලාවට පත් වෙන්නට පුළුවන්කම තියෙනවා. එදා ඒ සංවාදයේ තුල දුටු අවධියයි ඔබ මම ජීවත් වෙන මේ අවධිය. ඒ දිලිසෙන වර්ග දෙක අද ලෝකේ ප්‍රකටයි. දිලිසෙන සියල්ල රත්තරන් නොවේ යන කියමන ලෝකයේ තුල භාවිතා වෙනවා. හැබැයි ඉන් උපමා කළ අනිත් අදහසට කියමනක් ලෝකයේ තුල තාම නිර්මාණය වෙලා නැහැ. කියන අහන හැමදේම සද්ධර්මයේ නොවේය කියන කියමනත් මේ වර්තමානයේට උචිත වෙනවා. ඉතින් එවන් අවධියක වාසය කරන අපි ධර්මයේ පිළිබඳව හඳුනා ගැනීම එච්චර පහසු නෑ. මොකද සියල්ල ධර්මයේ වගේමයි. එනිසා හඳුනා ගන්න පහසු නෑ. එහෙත් මහා කාරුණික බුදුරජාණන් වහන්සේ ධර්මයේ හඳුනා ගැනීම පිණිස වදාළ යම් යම් ධර්ම න්‍යායන් භාවිතා කරලා ධර්මයේ අධර්මයේ වෙන් කරගන්න අමාරුවෙන් වුණත් නුවණැති කෙනෙකුට පුළුවන්කම තියෙනවා. ඒ නිසා හංසයා දියෙන් කිරි වෙන් කරගන්නාසේ මේ ධර්මයේ වෙන් කර ගැනීමේ හැකියාව මේ වර්තමානයේ තුල අප සතු වෙන්නට ඕන. ඒ හැකියාව නැති වෙච්ච තැනක අපි හිතමු මෙහෙම. මේ පිටිගල හාමුදුරුවෝ ධර්මයක් කියනවා.
අපි හිතමු ඒක ධර්මයේ වගේ එකක් කියලා. ධර්මයේ නොවේයි, ධර්මයේ වගේ එකක්. දැන් අපි ඒ ධර්මයේ වගේ එකකට පැහැදුනොත් ඒක ධර්මයමයි කියලා වැළඳගත්තොත් මොකද්ද වෙන්න පුළුවන්? එතකොට අපි ධර්මයමයි කියලා වැළඳගත්තේ ධර්මයේ නොවන්නක්. අපි අන්න එදාට කියනවා අධර්මයට ධර්මය කියලා. ඒ අධර්මයට ධර්මය කියලා කියනකොට අපි ඊළඟට අනිත් පැත්තට හැරිලා කියන්නේ මොකක්ද? ධර්මයට. ධර්මයට කියනවා ඒක අධර්මයි කියලා. අධර්මයට ධර්මය කිව්වොත් නිසකවම ධර්මයට අධර්මයයි කියනවා. විනය අවිනයයි කියනවා. අවිනය විනයයි කියනවා. දෙසූ දේ නොදෙසුවේය කියනවා. නොදෙසූ දේ දෙසුවේයයි කියනවා. පැන වූ දේ නොපැන වූවේය කියනවා. නොපැන වූ දේ පැන වූවේය කියනවා. භාවිත දේ අභාවිතයි කියනවා. අභාවිත දේ භාවිතයි කියනවා. මෙන්න මේ ශාසනය කරගන්න තියෙන ආනන්තරීය පාප කර්මයකට සම වෙන භයානක අනතුරු ගෙන දෙන මහා කුසල සමාදානය මේ තුල සිද්ධ වෙන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේව ඝාතනය කරන්නට පුළුවන් කමක් නැහැ. ඒත් උන්වහන්සේ ඝාතනය කළත් ඊටත් වඩා බරපතලයි සද්ධර්මයේ නැසන එක. උන්වහන්සේ පිරිනිවුණත් සද්ධර්මයේ ලෝකෙට පිහිට වෙන්නේ. ඒ ධර්මයේ නැසුවොත්, ධර්මයේ වෙනසුවොත්, ධර්මයේ විකෘති කළොත් අපි කවුරුන් හෝ ඒක ලොකු විපතක්මයි. ඒ නිසා අපි හැම කෙනෙක්ම ධර්මයේ පිළිබඳව නිවැරදි නිශ්චිත නිගමනවලට සාධාරණව පැමිණෙන තුරු කිසිම මතයක් එකවර බාර නොගෙන මධ්‍යස්ථ මනසකින් තවදුරටත් විශ්ලේෂණය ගවේෂණය කරන එකයි කාටත් ප්‍රඥා ගෝචර වන්නේ. මොකද අපි වැරදි තැනක් අල්ලගත්තොත් බුදුරජාණන් වහන්සේ වදාළේ ධර්මයේ සර්පයේ කුසේය කියලා. සර්පයා වැරදි තැනින් ඇල්ලුවොත් දෂ්ට කරනවාමයි. සර්පයාව අල්ලන කෙනා හරි තැනින්ම අල්ල ගන්න වෙනවා. ඒ නිසා සර්පයාට අත තියන්නේ නැතුව හරි තැනම හඳුනාගෙන අල්ලගත්තොත් අතේ ඇඟේ වෙලෙයි සර්පයා. දෂ්ට කරන්න බෑ. ඒ නිසා අපි ධර්මයේ පිළිබඳව නිවැරදිව හඳුනා ගැනීම සඳහා උත්සාහවත් විය යුතු වෙනවා. මොකද මේ ශාසනයේ සද්ධර්මය තව කෙනෙකුගේ පැනවුමක්, තව කෙනෙකුගේ පැවරුමක් මත ක්‍රියාවට නැගිය යුත්තක් නොවේයි. අද ඔබ බොහෝ දෙනෙක් මග වඩනවායයි සිතාගෙන යමක් භාවිත කරයි නම් ඔබ ඔබෙන් විමසා බැලුවහොත් එය ඔබට කියා දුන් කාගේ හරි පැවරුමක්,
කාගේ හරි පැනවීමක් වෙලා නම් ඒක මග දහම වෙන්නේ නැහැ. මේ සද්ධර්මයට පැමිණෙන නිසි ඍජු වැඩපිළිවෙලක් තියෙනවා. අනුන්ගේ පැවරුම මත යන වැඩපිළිවෙලක් නෙමෙයි. මේ ශාසනික ප්‍රතිපදාව හඳුන්වනවා සෝත කියලා. සෝත කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට, ලෝකෝත්තර පිළිවෙතට. ඒ ලෝකෝත්තර මාර්ගයට බැසගත් අවස්ථාවයි සෝතාපන්නයා කියලා කියන්නේ. ඒ සෝතයට පිවිසීමට සෝතාපන්න අංග 4කුත් තියෙනවා. ඒ ලෞතුරු ආර්ය අෂ්ටාංගික මාර්ගයට සෝතයට යමෙකුට පිවිසෙන්න පුළුවන් වෙන්නේ ඒ සඳහා නිවැරදි ඍජු ධර්මානුධර්ම ප්‍රතිපදාවකින්. ධම්මානුධම්ම ප්‍රතිපදාව කියනකොට ඒක ලෝකයේ තුල විවිධ තැන් වලින් කතා කරන්න පුළුවන්කම තියෙනවා. අපි ධම්මානුධම්ම කියන වචනය ලෝකයෙන් වෙන් කරලා හඳුනාගත යුතු වෙනවා. පින්වතුන් සිහිපත් කළහොත් සිද්ධාර්ථ අප මහබෝසතාණන් වහන්සේ එදා රජගෙදරදී සතර පෙර නිමිති දැකලා චන්නගෙන් කරුණාකාරණා විමසලා හටගත්තොත් හටගද්දේ නැසෙන බව, ඇති වෙච්ච හැමදේම නැති වෙන බව, උපන්නොත් ජරාවට ව්‍යාධියට මරණයට ඒකාන්ත කොටපත් වෙන බව අසා දැනගත්තා. මේ තමයි චන්නගෙන් අහගත්ත බණ. ඒ ධර්මය අනුව හිතලා මෙනෙහි කරලා තිබූ රජසැප, ලැබෙන්නට තිබූ චක්‍රවර්ති රාජ්‍ය හැර දමා වනදානට වැඩම කළා. අජරාමර නිවන සොයාගෙන. දැන් උන්වහන්සේ විවිධ ආචාර්යවරු අතරට ගියා. ඒ අය අතරේ ආලාර කාලාම උද්දකාරාම පුත්ත සුවිශේෂී වුණා. මේ අය අතරින් අෂ්ට සමාපatti උපදවා ගත්තා. අෂ්ට සමාපatti උපදවා ගත්තා ඒ ධර්මයේ අහගෙන. දැන් අෂ්ට සමාපත්තිය උපදවා ගත්ත උන්වහන්සේ ඒ සමාපatti කුසලයට අජරාමර නිවන සාක්ෂාත් වන්නේ දැයි නුවණින් විමසා බැලුවා. ඒත් උන්වහන්සේට දකින්නට ලැබුණේ කුමක්ද? මේ නේව සංඥා නා සංඥා සමාපatti කුසලයෙන් නොපිරිහි මිය ගියහොත් නේව සංඥා නා සංඥා නම් වූ බඹලොව සතර නාමස්කන්ධයක හට ගැනීම නම් වූ ජාතිය. කන්දානම් පාතු භාවෝ ඉදං උච්චතා වූ ජාති. මෙන්න මේ ඉපදීම හටගන්න බව, මේ සමාපatti කුසලයට ලැබෙන ප්‍රතිලාභය ජාතිය බව දුටුවා. ජාතිය ඇතොත් නත්ති ජාතස්ස අමරණං. උපන්නොත් අජරාමර බව නන්නේ.
උපන් ස්කන්ධයෝ ජරා මරණයේ ස්වභාව කොටම පවතිනවා. හටවෙනි සමාපatti කුසලයටත් ලැබෙන ප්‍රතිලාභය කුමක්ද? ජාති ජරා මරණයමයි උන්වහන්සේට දකින්නට ලැබුණේ. ඒ අනුව උන්වහන්සේ හැර දමා ගයා ශීර්ෂයට වැඩම කළ බව අපි නැවත නැවතත් සිහිපත් කළ යුතු වෙනවා. සද්ධර්මය හඳුනා ගැනීමට පහසු වෙනවා ලෝකේ පැවති දේ වෙන් කර ගැනීම. බොමැඩ වැඩ ඉඳ උන්වහන්සේ අවබෝධ කළා අජරාමර නිවන. එය බරණැස ඉසිපතනාරාමේදී වදාලේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු මේ පෙර නොයසූ විරූ දහමක් බවමයි අවධාරණය කොට වදාලේ. එහෙනම් ඉන් කියවෙන අදහස කුමක්ද? චන්නගෙන් අසාගත් දේවත් ආලාර කාලාම උද්දකාරාම පුත්ත තවුස්වරුගෙන් අසා උපදවාගත් දේවත් නෙමෙයි. ඒ අජරාමර නිවන පිළිබඳව අවබෝධය. ඒ සද්ධර්මය අර ලෝකේ නොපැවතුණු දෙයක් බව, නොතිබුණු දෙයක් බව, පෙර නොඇසූ විරූ දහමක් බව උන්වහන්සේ වදාළේ නම් එහෙනම් අපි සද්ධර්මයේ සොයද්දී ලෝකේ පැවති දෙයින් එහාවකට ගිහිල්ලා තියෙන්න ඕන. ඒ ධ්‍යාන සමාපatti උපදවන වැඩපිළිවෙල අධර්මයක් නෙවෙයි. ඒකත් ධර්මයක්මයි. ඒ වඩන වැඩපිළිවෙල ධර්මානුධර්ම ප්‍රතිපදාවක්මයි. හැබැයි ඒක සෝතාපන්නාංගයක් වෙන්නේ නැහැ. ඒ ධම්මානුධම්ම ප්‍රතිපදාවෙන් ලබන්නට පුළුවන් උපරිම ඵලය මහා කල්ප 84000කට නොකලසෙන පවිත්‍ර సంతානයක්, හැඬීම් වැළපීම්, කායික මානසික දුක්ඛ දෝමනස්යෙන් නිදහස් වූ බවක්. එබඳු සැපතක් ලබන්නට පුළුවන්කම තියෙනවා. හැබැයි ඒ විසුද්ධිය, ඒ දුකෙන් නිදහස් වීම මහා කල්ප 84000කට සීමා වෙනවා. එයි මහා කල්ප 84000කට වඩා ආයුෂ එතන නැහැ. ලෝභ ද්වේෂ මෝහ යටපත් කරගෙන කුසලය මතු කරගෙන ඉන්න පුළුවන් වෙන්නේ ආයු ඇතිතාක් පමණයි. නැවත වතාවක් සංගවත් ගත්ත දේ, යට කළ දේ මතු වෙනවා. ඒ නිසා ඒ සමාපatti කුසලයේ උපදවාගත් කෙනා මතු දවසක අවීචිය දක්වා පහළට පිළිවෙලින් වැටෙන්නට පුළුවන්. එතකොට අපට එතන ක්ලේශ ප්‍රහාණයක් තියෙනවා. කෙලෙස් ප්‍රහාණයක් තියෙනවා. තදංග විස්කම්බන කියන සීමාවෙන්. විස්කම්බන මහා කල්ප 84000කට කෙලෙස් මතු නොවනසේ සංගවලා තියෙනවා.
එක ක්ෂය කර දැමීමක් නෙමෙයි සංගවා දැමීමක්. යට කළ දේ යම් විටක ආපහු ඉස්මතු වෙනවා. එතකොට ලෝකයේ තුල තිබුණු උපරිම ධර්මයේ උච්චරයි. ක්ලේශ ප්‍රහාණය තදංග විස්කම්බන ප්‍රහාණයෙන් ප්‍රහාණය කිරීමේ හැකියාව බුදුරජාණන් වහන්සේ ලොව පහළවන්නට මත්තෙන් ඒ ධර්මයේ ලෝකේ පැවතුණා. මේ පැවති ධර්මය නොපැවති ධර්මයේ උනේ තදංග විස්කම්බන සමුච්ඡේද නැවත නොහට ගන්න මහා කල්ප 84000කින්ද මතු නොවනසේ නැවත නූපදින්නට නැවත නොහට ගන්නට දවා ගෙවා ක්ෂය කර දමන වැඩපිළිවෙලයි තථාගත සද්ධර්මයේ වෙන්නේ. අපි තථාගත සද්ධර්මයේ හඳුනා ගැනීම සඳහා මෙබඳු ගවේෂණයන් කළ යුතු වෙනවා. තදංග විස්කම්බන සමුච්ඡේද මේ ත්‍රිවිධ ප්‍රහාණයම මේ ශාසනය තුල ක්‍රියාවට නැගෙනවා. තදංග විස්කම්බන ප්‍රහාණය අන්‍ය ශාසන තුල එදා පැවති බව පේනවා. එතකොට ධම්මානුධම්ම ප්‍රතිපදාව කියනකොට තදංග ප්‍රහාණයටත් විස්කම්බන ප්‍රහාණයටත් භාවිතා කළ හැකි. එහෙත් එයට සෝතාපන්න අංගයක් යයි ප්‍රකාශ වෙන්නේ නැහැ. මොකද ඒක සෝතයට පමුණුවන්නේ නැහැ. ආලාර කාලාම උද්දකාරාම පුත්ත ඒ සමාපatti කුසලයෙන් නතර වුණා. සෝතයට පැමුණුනේ නැහැ. ආර්ය ශ්‍රාංගික මාර්ගයට පිවිසුනේ නැහැ. සෝතාපන්න බවට පත්ුනේ නැහැ. හැබැයි මේ ශාසනයේ ධම්මානුධම්ම ප්‍රතිපදාව සෝතාපන්න අංගයක්. ධානයේ සමාපත්තියේ රඳවන්නේ නැහැ. මාර්ගඵල නිවන පසක් කරන තැන දක්වාම ඉදිරියට යන ඍජු මාවතකටයි පිවිසෙන්නේ. සෝතනම් වූ ආර්ය ශ්‍රාංගික මාර්ගය. එතකොට අපි ධම්මානුධම්ම ප්‍රතිපදාව කියනකොට ඒ පිළිබඳව වෙනස වෙන්කොට හඳුනාගත යුතු වෙනවා. ධම්මානුධම්ම ප්‍රතිපදාවක් ලැබෙන්නේ නැහැ යෝනිසෝ අයෝනිසෝ මනසිකාර්යය පිළිබඳව නොදැන. ඒ දැනුමත් ලෝකයට සාපේක්ෂකව හා නිවනට සාපේක්ෂක කියන තැනින් අපි හඳුනාගත යුතු වෙනවා. ලෝකයට සාපේක්ෂකව යෝනිසෝ මනසිකාරයෙන් ධම්මානුධම්ම ප්‍රතිපදාවට ඇවිල්ලා අටවෙනි සමාපatti කුසලයේ දක්වා යා හැකියි. ඉන් එහාවක් නැහැ. නිවනට සාපේක්ෂක වූ නූපන් ආශ්‍රව අකුසල් නූපදවන උපන් ආශ්‍රව අකුසල් ගෙවා දමන ඒ යෝනිසෝ මනසිකාරයේ හඳුනාගතහොත් එයින් ජනිත වෙන ධම්මානුධම්ම ප්‍රතිපදාව ඒ සමාපatti කුසලයෙන් එහාවට ඔබ්බකට මගඵල නිවන සාක්ෂාත් කිරීම දක්වා ඉදිරියට යන්නට පුළුවන්කම තියෙනවා.
ඒ වගේ යෝනිසෝ මනසිකාරය පිළිබඳවත් වෙන්වෙන්ව හඳුනාගත යුතු වෙනවා. ඒ අනුව සද්ධර්මයේද වෙන්වෙන්ව හඳුනාගත යුතු වෙනවා. ආලාර කාලාම උද්දකාරාම පුත්ත කිව්වෙත් බණ. ඒ ධර්මයේ ස්වල්ප ධර්මයක් නෙවෙයි. ඒ විතරක් නෙමෙයි ඡන්න කියලා දුන්නේ ධර්මයක්. ඒකත් ස්වල්ප ධර්මයක් නෙමෙයි. මහා රජ සැපතක්. චක්‍රවර්ති රාජ්‍යයක් හැරදාලා එන්නට තරම් මහා මානසික බලයක් ගොඩ නැගුණා. ආධ්‍යාත්මික බලයක් මතු වුණා. ඒ අහගත්ත ධර්මයේ තුල. එතකොට ධර්මය සද්ධර්මය වෙන්කොට ගත යුතු වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය සමාපatti කුසලයෙන් නතර කරවන ධර්මයක් නෙවෙයි. නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීම දක්වා ඉදිරියට යන වැඩපිළිවෙලටයි සහාය වෙන්නේ. ඒ අනුවම කල්යාණ මිත්‍රයාද ලෝකයට සාපේක්ෂකව නිවනට සාපේක්ෂකව හඳුනාගත යුතු වෙනවා. කවුරු හරි මේ ලෝකයේ තුල සතර අපාය ඉක්මවා මිනිස් ලොවට මිනිස් ලොව ඉක්මවා දෙව්ලොව දෙව්ලොව ඉක්මවා රූපී බඹලොව රූපී බඹලොව ඉක්මවා රූපී බඹලොව දක්වා ස්ථාවර වෙන යම් වැඩපිළිවෙලක් කියයි නම් ඒ කල්යාණ මිත්‍රයෙක්මයි. ඒ සත්පුරුෂයෙක්මයි. හැබැයි එතන සෝතාපන්න අංගයක් වූ කල්යාණ මිත්‍රාශ්‍රයට සාධාරණ නෑ එතන. සෝතාපන්න අංගයක් හැටියට කල්යාණ මිත්‍රත්වයේ සලකනකොට ඒක නිවෙන්නට සාපේක්ෂ වූ ධම්මානුධම්ම ප්‍රතිපදාවකට උපකාර වන්නෙක් විය යුතුයි. ඉතින් මෙන්න මේ වැඩපිළිවෙල වෙන්වෙන්ව හඳුනාගත් තැනකයි ඔබට මට සද්ධර්මය අර දිලිසෙන දේ දෙකම සමාන වුණත් එකක් නොවටින්න. ධර්මයේ වගේම පෙනුනත් ධර්මයේ නොවුණොත් ඒක නොවටින්නක්මයි. ඒ නිසා අපි තාමත්ම ප්‍රවේශමෙන් මෙන්න මේ ගවේෂණයන් පරිශ්‍රණයන් අනුව ධර්මය හඳුනාගත යුතු වෙනවා. ඉතින් අපි අද මාතෘකා කළා හිසට තියුණු සැතකින් පහරක් වැදුනොත් ඔබ පළමුව කරන්නේ කුමක්ද? ඔබේ හිසට ගිනි ඇවිලුනොත් ඔබ වහා කරන්නේ කුමක්ද? මුළු ලෝකයම අනිත් හැම දෙයක්ම අතහැරලා අමතක කරලා ප්‍රමුඛතාවය දෙනවා ඊට පිළියම් සොයන්න. ඔබෙත් මගෙත් ශාස්ත්‍රූන් වහන්සේ ඔබට මට වදාරනවා හිසට තියුණු සැතකින් පහරක් ලද වෙලාවේ හිසට ගිනි ඇවිලුණු වෙලාවේ ඒ වෙනුවෙන් උත්සාහ වනවටත් වඩා ඒ බඳු වෙලාවක වුණත් ඒට මූලිකත්වය නොදී සක්කාය දිට්ඨි පහනාය මිච්ඡා දිට්ඨි පහනාය මේ සක්කාය දෘෂ්ටිය
මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය පිණිස උත්සාහවත් විය යුතුයි කියන මේ අදහස ලෝකයට වදාලා. මිත්‍යා දෘෂ්ටිය කියලා කියනකොට ඒක මහා විස්තරාර්ථ සහිත ඉගැන්වීමක් වෙනවා. හැබැයි ඔය විවිධාකාර වූ මිත්‍යා දෘෂ්ටීන් උපදින්න පුළුවන් එක තැනකින්. අපි යන්න ඒ තැන පුංචි නිදර්ශන කතාවකින් තේරුම් අරගන්න උත්සාහවත් වෙමින් ඒ මිත්‍යා දෘෂ්ටියෙන් සක්කාය දෘෂ්ටියෙන් නිදහස් වන්නේ කෙසේදැයි සොයන්න විමසන්නට උත්සාහවත් වෙමු. ඒ සඳහා අපි මෙන්න මේ ආකාරයෙන් පුංචි නිදර්ශන කතාවක් මේ පින්වතුන්ට පැහැදිලි කරනවා. ලෝකයේ තියෙන සමස්ත දර්ශන න්‍යායන් හඳුනා ගැනීමට පහසු වෙන්න. ඔබ මොහොතකට හිතන්න, උපකල්පනය කරගන්න විශාල වෙල් යායක්, කුඹුරු යායක් හිතට මේ දර්ශනය නගා ගන්න. මේ වෙල් යාය මැදින් වැටී තියෙනවා මාවතක්. උතුරේ ඉඳලා දකුණට යන්න, දකුණේ ඉඳලා උතුරට එන්න. දැන් ඒ ඍජු මාවතත් සිතට උපකල්පනය කරගන්න, නගා ගන්න. මේ චිත්‍රය හිතට ගන්න. දැන් ඔන්න උතුරු දිශාවේ ඉඳලා දකුණු දිශාවට යන යම් පිරිසක් මේ වෙල්යාය සමීපයේ අතුපතර විහිදුණු තුරු සෙවණක ගස් හේවණක නතර වෙලා ගිමන් හරිනවා. මෙන්න මේ වෙලාවේ මේ පිරිසගේ නෙතට ගැටෙනවා වෙල්යාය මැද හිටගෙන ඉන්න මිනිසෙක්. ඒ මිනිසයා පිළිබඳව මේ අය අතරේ මහා සංවාදයක් ගොඩනැගෙනවා. ඒ සංවාදයේ තුල එක් අයෙක් කියනවා ඔය මිනිසයා මහා බ්‍රහ්මයා විසින් මවලයි තියෙන්නේ. කෙනෙක් කියනවා මිනිස්යාව මවලා තියෙන්නේ මහා බ්‍රහ්මයා. තව කෙනෙක් ඉදිරිපත් වෙලා කියනවා නෑ නෑ ඒක මිත්‍යාවක්. ඒක වැරදි දෘෂ්ටියක්. ඔය මිනිස්යාව මැව්වේ මහා බ්‍රහ්මයා නොවේ ඊශ්වරයා. තව කෙනෙක් ඉදිරිපත් වෙලා කියනවා උඹලාගේ අදහස් මිත්‍යා දෘෂ්ටි, වැරදි අදහස්. මහා බ්‍රහ්මයාවත් ඊශ්වරයාත් නෙමෙයි ওই මිනිස්යාව මැව්වේ දෙවියන් වහන්සේ. තවත් කෙනෙක් ඉන්න ඉදිරිපත් වෙලා කියනවා උඹලා ඔක්කොගේම අදහස් වැරදි, මිසදුටුයි. ඔය මිනිස්යාව කවුරුවත් මැව්වා නෙමෙයි, පෙර කර්මයෙන් හටගත්තා. තවත් කෙනෙක් නැගිටලා කියනවා ඔයගොල්ලෝ කියපු ඔක්කොම මිත්‍යා දෘෂ්ටි, වැරදි සංකල්ප. බ්‍රහ්මයාවත් ඊශ්වරයාවත් දෙවියොත් මැව්වා නෙමෙයි, පෙර කර්මයෙන් හටගත්තත් නෙමෙයි, ඉබේමයි ඔය මිනිස්යාව හටගත්තේ. දැන් සංවාද ගණනාවක් මතුවුණා මේ අය අතරේ. තව කෙනෙක් කියනවා මොනවා වුණත් ඒ මිනිසයා හරි ලස්සන කෙනෙක්.
හරිම හොඳ කෙනෙක් මට අයිති කරගන්න නැත්තම් මට වැළඳ ගන්න නැත්තම් හරි වටිනවා කියලා. ආශාවෙන් ඒ දෙස බැලුවා. තවත් කෙනෙක් කියන ඔය මිනිස්සයා උතන තිබිය යුතු මිනිසෙක් නෙමේ මරා දැමිය යුත්තේ. ද්වේෂයෙන් ඒ මිනිසයා දෙස බැලුවා. තව කෙනෙක් කියනවා මොනවා වුණත් ඉතින් උතන තියෙන්නේ කෙස්ලොම් නියදත් සම්මස්නහර ඇට මිදුළු වකුගඩු අක්මා දලබු පෙනහළු ලේ සරවසෙම් සොටු මේ දෙතිස් කුණුපයක් නේ මොන වටිනාකමක්ද. තවත් කෙනෙක් මේ බඳු අදහසක් පළ කළා. තව කෙනෙක් නැගිටලා කියනවා අනේ ඔය මිනිස්යාගේ ඇහත් අනිත්‍යයි. කනත් අනිත්‍යයි. නාසයත් අනිත්‍යයි. දිවත් අනිත්‍යයි. කයත් මනසත් අනිත්‍යයි. අනිත්‍ය දේ දුකක්මයි. අනිත්‍ය වූ දුක් වූ දේ මම මගේ ආත්මයේ වශයෙන් නොගත යුතුයමයි. ත්‍රිලක්ෂණික දහමක් පිළිබඳවත් කතා වුණා. මේ විවිධ සංකල්ප වලින් යුක්ත මේ පිරිස තම තමන්ගේ මතය දිනවන්න මහා සංවාදයක් විවාදයක් මෙතන. ඔන්න ඔය වෙලාවේ දකුණු පැත්තේ ඉඳලා වෙල්යාය පසු කරගෙන උතුරු දිශාවට යන නුවණැති පුරුෂයෙක් ඔය අතරට ආවා. ඔය සෙවණට ආවා. ආවහම ඒ අය තම තමන්ගේ සංකල්පය ඔහු ඉදිරියේ ප්‍රකාශ කළා. මේ හැමෝගෙම අදහස් සංකල්පවලට සවන් දුන් අර නුවණැති සත්පුරුෂයා අභීත ප්‍රකාශයක් කළා. මිනිසුනේ උඹලා ඔක්කොම මිත්‍යා දෘෂ්ටිකයි. උඹලගේ මතවාද ඔක්කොම හිස් වූ මතවාද. එකක්වත් සත්‍ය නොවේ. සත්‍ය නෙමෙයි එකක්වත්. අන්න අර කණ්ඩායමම අර සත්පුරුෂයා සමග විවාදයකට පැටළුණා. හැබැයි ඒ නුවණැති පුරුෂයා කියනවා පින්වත්නි අපි වාද කළ යුතු නෑ. අපි විවාද කළ යුතු නෑ. අඩදබර ඇති කරගත යුතු නෑ. එන්න යන්න මාත් එක්ක ඔය කියන මිනිස්සයා ඉන්න තැනට. හැමෝම එකඟ කරවාගෙන ඒ වෙල්යාය මැදට මේ නුවණැති පුරුෂයා පෙරටුව අර හැම කෙනෙක්ම එක් කරගෙන ගියා. ළඟට යන්න තේරෙනවා මේ මිනිස්සයා කිව්වේ ඇත්තක්ම තමයි. අපටමයි වැරදිලා තියෙන්නේ. අපිමයි වරද්දගෙන තියෙන්නේ. මේ මිනිස්සෙක් කියලා අපි හිතපු විදිහ වැරදීනේ. මිනිස්සෙක් කියලා අපි දැකපු තැන තියෙන්නේ පඹයෙක්නේ. පඹයෙක් ඇති තැනකනේ අපි මිනිස්සෙක් කියලා සාපේක්ෂක වෙලා තියෙන්නේ. ඒ මිනිස්සයාට සාපේක්ෂකවනේ අපි බ්‍රහ්ම නිර්මාණවාද, ඊශ්වර නිර්මාණවාද, දේව නිර්මාණවාද, පුබ්බේකත හේතුවාද, අහේතුක අපච්ඡේවාද මේ ලෝකයේ තුල කියවෙන ආගම් දර්ශන ගොඩ නැගිලක් තියෙන්නේ. කෙනෙක් රාගයෙන් බැලුවා, කෙනෙක් ද්වේෂයෙන් බැලුවා. ඒ දෙන්නම බැලුවේ මිනිස්සෙකුට සාපේක්ෂව. දෙතිස් කුණුපයක් ඇටියට
අනිත්‍ය දුක්ඛ අනාත්ම වූ ත්‍රිලක්ෂණයක් හැටියට බැලුවෙත් මිනිස්සෙකුට සාපේක්ෂව. එයද නිවැරදි උනේ නේ. එයද වැරදි සහගත වුණා, දෘෂ්ටි සහගත වුණා. මිනිස්සෙක් කියන අදහස විඳිනකොටම ඊට සාපේක්ෂව ගොඩනැගුණු හැම සංකල්පයක්ම මිත්‍යා දෘෂ්ටිගත බව ඔවුනොවුන්ටම වැටහෙන්නට වුණා. මෙන්න මේ නිදර්ශනය හොඳට හැමදාම මතකේ රඳව ගන්න. පඹයෙක් ඇති තැන මිනිසෙක් දැකලා මිනිසෙකුට සාපේක්ෂව බලන වැඩපිළිවෙල තමයි ලෝකය කියලා කියන්නේ. ඒ අදහසේ පිහිටා බලන තාක්කල් ලෝකෙන් එතර වෙන්න බෑ. ලෝකයේම ඉහළට යන්න පුළුවන්. අසුභ වශයෙන්, අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන්, ධාතු වශයෙන් බලලා ලෝකයේ තුල ඉහළට යන්න පුළුවන්. නේව සංඥා, නා සංඥා, බඹලොව දක්වා. ඉන් එහාට යන්න බෑ. එහෙනම් අර සත්පුරුෂයා යමක්ද කළේ? මේ සත්ව පුද්ගල ආත්ම සංකල්පය තුළ මිත්‍යා මතවාදවලට පැටළුණු මේ ලෝකයා මුදවා ගැනීම පිණිසත් මහා කරුණික වූ ඔබෙත් මගෙත් ශාස්ත්‍රූන් වහන්සේ කළෙත් එබඳුම උපායක්. ඔබ මම සත්වයේක්ය, පුද්ගලයෙක්ය, කෙනෙක්ය, මමය කියලා දකින දේ ලං වෙලා බලන්න කියලා ඉගෙනුවා අපිට. පඹයෙක් හැටියට අපට පෙනුණු තැනත් පැවතුනේ පඹයෙක් කියලාවත් කතා කරන්න පුළුවන් නිසි වූ දෙයක් නෙවෙයි. එතන තිබුණා මුට්ටියක්. ලී කෑලි ටිකක් තිබුණා. ඒ ටික එකට ගැට ගහපු ලණුවක් තිබුණා. කෝට් එකක් තිබුණා. සරමක් තිබුණා. අවයව පහක් තිබුණා. මිනිසෙක්ද නොව, පඹයෙක්ද නොවන. මුට්ටිය පඹයා නෙවෙයි. ලණු කෑලි, ලී කෑලි පඹයා නෙවෙයි. කෝට් එක සරම පඹයා නෙවෙයි. මිනිසයක් ගැන කවර කතාද? පඹයාවත් එතන හමු වෙන්නේ නැහැ ඒ අවයව වලින්. දැන් ඔබට මට ඔය ආත්ම සංකල්පයේ උපදවා ගත්තනත් අවයව පහක් තියෙනවා. ඒ අවයව පහ තමයි ස්කන්ධ උපාදානස්කන්ධ කියලා කියන්නේ. ඔන්න ඔය ස්කන්ධ උපාදානස්කන්ධ පිළිබඳව නොදන්නාකම, මුට්ටියක් ඇති බව, ලණු කෑලි ටිකක්, ලී කෑලි ටිකක්, කෝට් එකක්, සරමක් ඇති බව නොදන්නාකම, පඹයෙක්, පඹයා මිනිස්සෙක්, මිනිස්යා දෙවියෝ ඊශ්වරයා බ්‍රහ්මයා මැව්වේය, ඉබේ හටගත්තේය, කර්මයෙන් හටගත්තේය. රාගයෙන් ද්වේෂයෙන් බලන්න, අසුභ වශයෙන් බලන්න, ධාතු වශයෙන් බලන්න, අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න පුළුවන්කම ලැබුණා. දෘෂ්ටි ආගම් දර්ශනවාද වගේම කුසල කුසලයක් ලෝකයේ තුල පහළ වුණා ඊට සාපේක්ෂව. හැබැයි දැන්
පඹය හැටියට පවතින අවයව ටික සමගින් හඳුනාගත්තොත් මිනිසයා කියන අදහස නෙවෙයි පඹය කියන තැනවත් පිහිටන්නට බෑ. ඒ සියල්ල සංකල්ප වෙනවා. සංකල්ප මතයි අපි ලෝකය ගොඩනගලා තියෙන්නේ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. සංකල්පමය රාගයයි පුරුෂයාගේ කාමය වෙලා තියෙන්නේ. දැන් මිනිස්සෙකුට සාපේක්ෂක වෙච්ච තැන මොනවද කරන්න බැරි? කුසලුත් පුළුවන් අකුසලුත් පුළුවන්. ඒ කුසලයේ ඒ අකුසලයේ ලෝකයට සාපේක්ෂයි. ලෝකේ ඉක්මවා යන්න පුළුවන් කමක් නැහැ ඉහළ පහළ. එතකොට තථාගත ධර්මය කියලා කියනකොට මෙන්න මේ தത്വයෙන් නිදහස් වෙලා තියෙන්න ඕන. සක්කාය දිට්ඨි පහනාය මිච්ඡා දිට්ඨි පහනාය. මෙන්න මේ දෘෂ්ටි ප්‍රහාණය පිණිස අපි විමසිය යුතු වෙනවා. අර පිරිස වෙලමැදට අරගෙන ආවා වගේ ඔබත් රූපය, වේදනාව, සංඥාව, සංස්කාරය, විඥානය මෙන්න මේ ඇති තතු විමස ගන්න මේ ස්කන්ධ ටික තුල රූපය හා නාමය පිළිබඳව වෙන්කොට හඳුනාගත්තොත් මේ නාමයට රූපේවත් රූපේට නාමයේවත් බැඳිලා නැහැ. සුදු ගුණා කළු ගුණාගේවත් කළු ගුණා සුදු ගුණාගේවත් බැඳුම නෙමෙයි. සුදු ගුණා කළු ගුණාට බැඳිලත් නැහැ, කළු ගුණා සුදු ගුණාට බැඳිලත් නැහැ. සුදු ගුණත් කළු ගුණත් එකට බැඳපු බැම්මක් වෙනම තියෙනවා. නාමයේ රූපේටවත් රූපේ නාමයටවත් බැඳිලා නැහැ. බැඳිලා තියෙන්නේ මේ මිත්‍යාව අවිද්‍යාව මත. අපි මෙන්න මේ ටික වෙන් කරගත්තාම අපට බොහෝම පහසුවෙන් මිසදුටු භවෙන් නිදහස් වෙන්න පුළුවන්. සක්කාය දෘෂ්ටියෙන් නිදහස් වෙන මාවත හෙලි කරගන්න පුළුවන්. කොහොමද අපි මේ නිදර්ශන කතාවෙන් කියපු දේ අපි අද වර්තමානයේ තුල ප්‍රායෝගික ඉගෙනවීමක් බවට පත් කරගන්නේ? අපි මෙසේ අදහස් කළොත් ඔබ සිනමා ශාලාවට ගිහිල්ලා චිත්‍රපටියක් බලනවා ඇති. සිනමා ශාලාවේ කෙළවරක ලොකු පුළුල් තිරයක් තියෙනවා. ඒක සමහර විට රෙදි කඩක් වෙන්නට පුළුවන්. රෙදි කඩක් වෙන්නට පුළුවන්. දැන් ඒ තිරය මත ටික වෙලාවක් යනකොට ශාලාව අඳුරු වෙලා සජීවීසේ දර්ශන මෙවෙන්නට ගන්නවා. දැන් නලු නිලියන් රංගන දර්ශන, නගර ගම් දනව් උද්‍යාන මුහුදු වෙරළ මේ ආදී විසිතුරු දේ අප ඉදිරියේ දර්ශනය වෙනවා.
ඇහැ පිනවන, කන පිනවන, නාසය දිවකය පිනවන අරමුණු එහි විද්‍යාමාන වෙනවා. එහි දර්ශනය වෙනවා. දැන් අපට ඒ තිරයේ සජීවී ලෝකයක් මෙවිලා තියෙනවා. දැන් අපි ඒ දර්ශන දිහා බලාගෙන සරාගී වෙන්නත් පුළුවන්, සදෝසී වෙන්නත් පුළුවන්. මෛත්‍රී කරුණා ගුණ උපදව ගන්නත් පුළුවන්. වෛරය පරිගැනීම වැනි අදහස් උපදින්නත් පුළුවන්. විවිධ හැඟීම් සංකල්ප තම තමන්ගේ සිත්වල ජනිත වෙනවා, වෙන්න පුළුවන්. ඒ අපි දකින ආකාරය මත දැන් ඔබට ඔබේ ඇහැට නළුවෝ නිලියෝ පේනවා. ඇලදොල ගංගා මහ මුහුදු පේනවා. යාන වාහන මංමාවත් හමු වෙනවා. උද්‍යාන මල්වතු පේනවා. නොයෙක් නොයෙක් දර්ශන පේනවා. දැන් ඔබ මොහොතක් ඔය තිරේ ළඟට ඇවිදගෙන ගියොත් ඔබට පුළුවන් ද ඒ එක නළුවෙක් හෝ නිලියෙක් හෝ අත ගන්න? ඒ වතුරට අත දාලා අත දවා ගන්න පුළුවන්ද? ඒ මේසෙ මත තියෙන කෑමක් අරගෙන කන්න පුළුවන්ද? ඒ මඳුනක තියෙන මල් ටික සිප ගන්න පුළුවන්ද? ඒ ඉන්න අයත් එක්ක කතා කරන්න පුළුවන්ද? ටිකක් හිතලා බලන්නකෝ. එහෙම එකක්වත් කරන්න පුළුවන්ද කියලා? ඒ නළුවෝ නිලියෝ, ඒ ඇලදොල ගහකොළ, සතා සීපාවා අත ගන්න බෑ. අත ගෑවොත් අත ගෑවෙනවා ඇත්තේ අර රෙදි කඩමයි. ඒකේ තියෙන නළුවෙක් නිලියක් මල් බඳුනක් සිප ගන්න නාසය ලං කළොත් එහෙම කෙනෙක් එහෙම දෙයක් සිප ගන්න නම් බෑ. අර රෙදි කඩ තමයි සිප ගන්න වෙන්නේ. ඒකේ තියෙන ආහාරයක් අල්ලලා රස විඳින්න බෑ. ලෙව කන්න දිව දික්කලු ආහාරයක තැවරෙන එකක් නේ. රෙදි කඩක දිව තැවරේ. එතකොට පේනවා විචිත්‍රවත්ව පේනවා. හැබැයි පේන දේ අල්ලන්න බෑ. පේන දේ අල්ලන්න බෑ. පේන දේ සිප ගන්න බෑ. පේන දේ දිව ගාලා බලන්න බෑ. ඒ පේන අයත් එක්ක කතා කරන්න බෑ. දැන් තිරේ ළඟ ඇත්ත හා නැත්ත වෙන් කර ගන්න බලන්න. ඇත්තටම පේනවා චිත්‍ර. ඇත්තටම පේනවා චිත්‍ර. අල්ලන්නත් බෑ. ඉඹල බලන්නත් බෑ. දිව ගාලා බලන්නත් බෑ. කතා කරන්නත් බෑ ඉවත් එක්ක. හැබැයි පේන්නේ නැද්ද? පේනවා. පේනවම විතරයි. අල්ලලා බලන්න, ඉඹලා බලන්න, දිව ගාලා බලන්න, කතා කරන්න බෑ.
දැන් ඔබ ඒ චිත්‍රපටයේ රස වින්දේ සරාගේ සදෝසී උනේ මෛත්‍රිය කරුණාව අනුකම්පාව අවිහිංසාව දේශේ වෛරය මොනවා හරි මතු කරගත්තේ රූපය විතරක්ම දැකලාද? අල්ලලා බලන්න පුළුවන්, ඉබලා බලන්න පුළුවන්, දිවගාලා බලන්න පුළුවන්, කතා කරන්න පුළුවන්, සැප දුක් විඳින්න පුළුවන් සත්වයේ පුද්ගලයෙක් කෙනෙක් දෙයක් තැනක් දැකලාද? හොඳට ටිකක් හිතන්නකො නිදහසේ. ඔබ තුල ඒ බඳු සංකල්ප ගොඩ නැගුණේ චිත්‍රයක් පමණක්ම දැකලාද? ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ඇසුරු කරන්න පුළුවන්, පහස ලබන්න පුළුවන්, සැප දුක් විඳින්න පුළුවන් කෙනෙක් දෙයක් තැනක් හමු වෙලාද ඊට සාපේක්ෂකවද කියලා බලන්නකො. ඔබ මොන මගඵලය ලැබුවා කියලා කිව්වත් බලන්න මේ මිසදුටුවට වැටිලා නැද්ද කියලා. මේ වෙනකොට ඔබ මගඵල ලැබුවා කියලා හිතාගෙන ඇති. ඔබේ ආචාර්යවරු, ධර්මාචාර්යවරු දැන් සෝවාන්‍ය, සකදාගාමීය, අනාගාමීය, අරහත්යයි ඔබට තනතුරු පනවා තිබෙනවා වෙන්න පුළුවන්. දැන් මේ චිත්‍රය ළඟ, මේ තිරේ ළඟ රැවටෙන බවකද නොරැවටෙන බවකද ඔබ ඉන්නේ කියලා අවංකව විනිශ්චය කරන්නකෝ. පේනවම විතරයි. පේනවම විතරයි. ඊට එහාට වෙන කිසිදු ආයතනයකින් ඒ පේන රූපය ඇසුරු කරන්න බෑ. ඒකයි ඇත්ත. ඒ බඳු චිත්‍රයක් නම් පේන්නේ ඔබට සරාගී වෙන්න පුළුවන්ද? සදෝසී වෙන්න පුළුවන්ද? මෛත්‍රිය, කරුණාව, අවිහිංසාව, වෛරය, ක්‍රෝධය, පලිගැනීම මේ බඳු සංකල්ප වලට, අදහස් වලට එන්න පුළුවන්. එහෙම ආවනම් චිත්‍රය ඉක්මවා ඔබ යම් මිත්‍යා දෘෂ්ටියකට, මිත්‍යා සංකල්පයකට ඇවිල්ලා තියෙනවා. ඒ පේන්නේ කෙනෙක්, ඒ දෙයක්, ඒ තැනක්, සත්වයෙක්, පුද්ගලයෙක්, කෙනෙක්, ආත්මයක්, නළුවෙක්, නිලියෙක්, ගහක්, වැලක්, මලක්, ඇලක්, දොලක්, ගඟක්, ඉරක්, හඳක්, තාරකාවක්, ස්ත්‍රියක්, පුරුෂයෙක්, දරුවෙක්, දැරියක්, සතෙක්, සිව්පාවෙක්, උරගයෙක්, අන්න සත්ත්ව සංකල්පයේ, පුද්ගල සංකල්පයේ උපදවාගෙන තියෙනවා. පඹයා ඇති තැන මිනිස්යාව මතු කරගත්තේ යම්සේද ඔබට මේ සිනමා තිරයේ දිස්වෙන චිත්‍රය පඹයෙකුසේ නම් ඔබ ස්ත්‍රියක්, පුරුෂයෙක් හැටියට, නළුවෙක්, නිලියෙක් හැටියට, සත්වයෙක්, පුද්ගලයෙක්, කෙනෙක් හැටියට, දෙයක් හැටියට, තැනක් හැටියට, ඇලක්, දොලක්, ගඟක් හැටියට, මහසයුර හැටියට, ඉරක්, හඳක්, තාරකාවක් හැටියට, ගහක්, වැලක්, මලක් හැටියට ගත්තනම් ඒක හැබෑවද? ඊට සාපේක්ෂකව ඔබට
සරාගී වෙන්න, සදෝසී වෙන්න පුළුවන්. ඒ ගද්දයට සාපේක්ෂව මෛත්‍රී කරුණා උපදවන්නත් පුළුවන්. වෛර ක්‍රෝධ තරහ පරිගැනීම් ඇති කරගන්නත් පුළුවන්. හැබැයි ඔබ මැවූ දෙයින් නිදහස් වුණොත්, පවතින දේ පවතින ආකාරයෙන් දකිනවා නම් ඔබට ඔය කියන එකද මානසික ගතියකටවත් කුසල වේවා අකුසල වේවා කිසිදු මානසික ගතියකට එන්න පුළුවන් කමක් නැහැ. පුඤ්ඤ පාප පහිනස්ස, පින් පව් දෙකම නැසෙන්නේ එතන. පින් පව් දෙකම සාපේක්ෂක වෙනවා. දැන් අපි චිත්‍රය හැටියට ගත්තොත්, නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ. එහෙ කාම නැහැ. චිත්‍රයක් විතරයි තියෙන්නේ. චිත්‍රයක් විතරයි තියෙන්නේ. අල්ලන්න බෑ. අල්ලන්න ගියොත් අහුවෙන්නේ තිරේ. ඉඹලා බලන්න බෑ. තිරේ තමයි ඉඹලා බලන්න බෑ. දිව ගාලා බලන්න බෑ ඒ තියෙන ඒවා. ඒ රෙදි කඩයි දිව ගෑවෙන්නේ. ඒ ඉන්න අයත් එක්ක කතා කරන්න බෑ. එහෙනම් චිත්‍රයක් පමණක් ඇති තැන ඒක සත්වයක්, පුද්ගලයෙක්, කෙනෙක්, දෙයක්, තැනක් හැටියට උපකල්පනය කළ සංකල්පය කාටද අයිති? කොයි පැත්තටද අයිති? දැන් කෙනෙක් කියන්න පුළුවන්, ලෝකේ බොහෝ දෙනෙක් කියනවා ඒක හිතයි කියලා. ඒක නාම ධර්මයි කියලා. නෑ, ඒක රූපයට අයිතිත් නෑ. ඒක නාමයට අයිතිත් නෑ. රූපේ චිත්‍රයක්ම විතරයි. එහෙ සත්වය පුද්ගලයෝ නෑ. සත්වය පුද්ගලය කියන අදහස නාම ධර්මයක් කියලා ගත්තොත් ඒ නාමයේ අන්තය ගත්තා වෙනවා. රූපයේ අන්තයෙන් මිදලා නාමයේ අන්තයට ආවා. රූපයේ දෙකාන්තයක්, නාමයේ දෙකාන්තයක්. මේ අන්ත දෙකට නොවැටෙන මැදුම් පිළිවෙතයි අපට ලැබෙන්නට ඕන. සුදු ගුණා කළු ගුණාගේවත්, කළු ගුණා සුදු ගුණාගේවත් බැඳුම නෙමෙයි. නාමයේ රූපේවත්, රූපේ නාමයේවත් බැඳුම නෙමෙයි. නාම රූප පච්චය විඥානං, නාම රූප ප්‍රත්‍ය කොටගෙන උපදින විඥාණය. මෙන්න මේ පිළිබඳවයි අපි සොයා විමසාගත යුත්තේ. නාම රූප පච්චය විඥානං. දැන් ඒ චිත්‍රය ඇහැට ගැටෙන්නේ නළුවෙක් හෝ නිලියක් හෝ ගහක් වැලක් මලක් හෝ ඇලක් දොලක් ගඟක් හෝ ඉරක් හඳක් තාරකාවක් හෝ සිව්පාවෙක් හෝ නොවේ. චිත්‍රයමයි ඇහැට ගැටෙන්නේ. චිත්‍රයමයි ඇහැට ගැටෙන්නේ. චිත්‍රය යනු අල්ලන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉඹලා බලන්න, දිවගාලා බලන්න පුළුවන් දෙයක් නෙමෙයි. අත තිබ්බොත් පේන දේ නෙමෙයි අත ගැටෙන්නේ.
තද ගතිය, මෘදු ගතිය, සීතල උණුසුම දැනේ. තද ගතිය, මෘදු ගතිය, සීතල උණුසුමයි අතට දැනෙන්නේ. ඒ අතට දැනුණු දේ නෙමෙයි ඇහැට පෙනුනේ. ඇහැට පෙනුණු දේ අල්ලන්න බෑ කවදාවත්. අතීතේ අල්ලලත් නෑ, දැන් අල්ලන්නත් බෑ, අනාගතේ අල්ලන්නත් වෙන්නේ නෑ. චිත්‍රය පේනවම විතරයි. පේනවම විතරයි. එහෙනම් ඇහැට ගැටෙන්නේ චිත්‍රයක්. ඒක උපාදාය රූපයක්. උපාදාය රූපේ යනු පඨවිවත්, ආපෝවත්, තේජෝවත්, වායෝවත් නෙමෙයි. ගන්ධ රස ඕජාද නොවේ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ගන්ධ රස ඕජා මේ හතම ඇහැට හම්බ වෙන්නේ නැහැ. ඇහැට වර්ණය විතරයි. ওই චිත්‍රය විතරයි ඇහැට. ගන්ධ රස ඕජා පඨවි, ආපෝ, තේජෝ, වායෝ ඇහැට පේන්නේ. ගන්ධය නාසයට හම්බ වෙනවා. නාසයට වර්ණයේ පැහැය හම්බ වෙන්නේ නැහැ. රසය පඨවි, ආපෝ, තේජෝ, වායෝ හම්බ වෙන්නේ නැහැ. දිවට රසය දැනෙනවා, උපාදාය රූපය. දිවට රසය හැර වර්ණයේ, ශබ්දය, ගන්ධය, තද ගතිය, මෘදු ගතිය දිවට දැනෙන්නේ නැහැ. කයට තද ගතිය දැනෙනවා. වර්ණය, ගන්ධය, රසය අතින් අල්ලලා බලන්න බෑ. එක ආයතනයකට කරන්න පුළුවන් දේ වෙන ආයතනයකින් කරන්න බෑ. ඒකයි ඇත්ත. හැබැයි අපි සංකල්පයට වැටිච්ච තැන ඇහැට පේන දේ අල්ලලා බලන්න පුළුවන්. අනේ අල්ලලා අත ගන්න නැත්තම්, ඉඹලා බලන්න නැත්තම්, කාලා බලන්න නැත්තම්, කතා කරන්න පුළුවන් නම්, ඒ පහස විඳින්න පුළුවන් නම්, සැප ලබන්න පුළුවන් නම් කොච්චරද? අන්න සංකල්පයට ආපු තැන හම්බ වෙලා තියෙන්නේ ඒ චිත්‍රය ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් ඇසුරු කරන්න පුළුවන්, සැප විඳින්න පුළුවන් වස්තුවක්, කෙනෙක්, පුද්ගලයෙක්, දෙයක්, තැනක් හැටියට මෙතනට ආවහම නවත්තන්න බෑ මේ සසරේ පැවැත්ම. කුසලයට අකුසලයට දෙකටම, පිනට පවට දෙකටම එතන ඉඩ විවෘතයි. එහෙනම් දැන් ඔබට පුළුවන් වුණොත් ඇහැට පේන්නේ චිත්‍රය නම් එක සත්වයක්, පුද්ගලයෙක්, කෙනෙක්, දෙයක්, තැනක් උනේ කොහොමද? ඒ සංකල්පය උපන්නේ කොහොමද? ඒ ආපු න්‍යාය මොකක්ද? නිකං කට වචනයෙන් නෙමෙයි, න්‍යායාත්මකව ඒ ඇහැට ගැටුණු තැන, ඒ සංකල්පයේ උපදින තැන දක්වා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා, ඒ පංච උපාදානස්කන්ධය පිළිබඳව, ස්කන්ධ පිළිබඳව විමසා බැලීමක් කරන්න පුළුවන් නම් ඔබට හමු වෙන්නට ඕන ධර්මතා දෙකක් වෙනවා. වෙනස් කළ නොහැකි, පිරිසිඳ දත යුතු, විපාක වූ ස්කන්ධයන්ගේ පැවැත්මක් හම්බ වෙන්න ඕන.
නාම රූප පච්චය විඥානං කියන තැන. එතන ඒ නාම රූප දෙකත් නාම රූප දෙක පත්‍ය කරගෙන හටගත් විඥානයේත් ඇත්ත දැනගන්න බැරි වුණොත් ප්‍රතිවිරුද්ධ දිශාවට නැවත ගමන් කරනවා. විඥාන පච්චය නාම රූපං. විඥානයේ ප්‍රත්‍ය කරගෙන නාම රූපේ නැවත හට ගන්නවා. අන්න කර්ම ක්ලේශ කුසල අකුසල් කෙලෙසිච්ච තැන නිර්මාණය වෙන්නේ එතන. ලෝකයට එන්නේ එතනින්. ලෝකේ හටගන්නේ එතන. ලෝකයත් ලෝක සමුදයත් ලෝක නිරෝධයත් ලෝක නිරෝධ කරන මගත් මෙන්න මේ කෙටි දහම තුල වෙන්කොට හඳුනා ගන්න පුළුවන් වුණොත් මේ ජීවිතය තුල කාගේවත් පැවරුමක් ඕනේ නෑ. ඔබට යන්න මාවතක් හම්බ වෙනවා. දැන් තේරුම් ගන්න උත්සාහ කරන්න ඇහැට ගැටුනේ චිත්‍රයක් නම් ඒක ස්ත්‍රියක් පුරුෂයෙක් උනේ කොහොමද? ඒ ස්ත්‍රියක් පුරුෂයෙක් යන සංකල්පයෙන් ඒ දෙස හැරි බැලුවේ කොහොමද? අල්ලලා බලන්න පුළුවන්, ඉබලා බලන්න පුළුවන්, දිවගාලා බලන්න පුළුවන්, සැප විඳින්න පුළුවන් කියන සුබ වූ වස්තුවක් හැටියට දර්ශනය උනේ කොහොමද? ඒ පරිවර්තනයන් උනේ කෙසේදැයි සොයා බැලුවහොත් ඔබට පුළුවන්කම ලැබේවි පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු පෙර නොයසූ විරූ දහම කොතනදැයි කුමක්දැයි හඳුනා ගන්න. මීට වඩා යමක් අපිට මේ වෙලාවේ කතා කරන්න ඉඩක් නෑ. මේ ටික හොඳින් තේරුම් ගන්නකොට මෙතනින් එහාවට යන පාරක් මාවතක් දහමක් හොයාගෙන යන්න ඔබ පෙළඹෙවි. මොකක් හෝ මතයක රැඳිලා එතන පල් වෙන්නේ නැතුව අපි යමක යථාර්ථයේ සොයන්න විමර්ශනශීලීව ඉදිරිපත් වෙමු කියන අදහස විතරක් ලොව හමුවෙහි ප්‍රකාශයට පත් කරමින් අපේ ධර්මානුශාසනාව මෙපමණකින් නිමාවට පත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේ අපේ හිසට තියුණු සැතකින් පහර ලද වෙලාවේ හිස ගිනිගත් වෙලාවේ ඒ සඳහා ප්‍රමුඛතාවය දෙනවා. ඊටත් වඩා දිය යුතු ප්‍රමුඛතාවයක් ගැනයි අපි කතා කළේ. මේ සසරේ රැඳුණොත් හිසට පහර වැදිලා මිය යන්න වෙන වාර ගණන මෙතෙකයි කියන්නට පුළුවන් කමක් නැහැ. හිස ගිනි ඇවිල්ලා ඇඳි වතට ගිනි ඇවිලිලා මිය ගිය වාර ගණන මිය යන්නට වෙන වාර ගණන සීමා කළ නොහැකිනේ. අසීමිතයි.
එහෙම තියුණු සැතින් පහර ලද වෙලාවෙත් හිස ගිනිගත් වෙලාවෙත් මේ මිසදුටු භවෙන් මිදෙන්න ඒ දර්ශනය අවදි කරගන්න උත්සාහවත් වීමම ඊටත් වඩා උතුම් වටිනවා. එබඳු විමර්ශනයකට යන්නට අපි කවුරුත් මේ මොහොතේ පටන් ඒකාන්ත කොට උත්සාහවත් වෙමු කියන අදිටන සිත්වල ජනිත කරගෙන ඒ අනුවම උත්සාහවත් වේවා කියන පැතුමෙන් යුතුව අපේ අනුශාසනාව නිමාවට පත් කරනවා. තථාගත ධර්මයේ ශ්‍රවණය කළ ඔබට මේ ජීවිතයේම මේ ගෞතම බුදු සසුනේම උතුම් ලෝතුරු මඟඵල නිවනම සාත්සාත් වේවා. ඒ සද්ධර්මයේ පිළිබඳව ඒ නුවණ ඒ අවබෝධය ඇති කරවන එවන් වූ සද්ධර්මයක් ඔබට කියා දෙන සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුර ලබන්න. ඒ ඇසුරෙන් එවන් වූ සත්පුරුෂ ධර්මයක්ම ශ්‍රවණය කරගන්නට ඒ ශ්‍රවණය වන ධර්මයේ සිතේ රඳවා ගන්නත් රඳවාගත් ධර්මයේ අරුත් විමසන්න චතුරාර්ය සත්‍යයි බහාලන්නට රාග ද්වේෂ මෝහ තුන් ධර්මයන් විනේය වන්නේ යම් ආකාරයකින් විමසා බලන්නට පටිච්ච සමුප්පාදයට ගලපන්න. යම් තැනක ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයෝ නැවත නැවත හටගන්නේද? එතන අවිද්‍යාව ඇත. අවිද්‍යාව ඇත්තේ යම් තැනකද ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයෝ ඇත. ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයෝ නැවත නැවත හටගන්නේ නම් එතන කාය සංඛාර වචී සංඛාර මනෝ සංඛාර එක්කෝ පුඤ්ඤාභි සංඛාර වේවි එක්කෝ අපුඤ්ඤාභි සංඛාර වේවි එක්කෝ ආනිඤ්ඤාභි සංඛාර වේවි. මේ ත්‍රිවිධ සංස්කාරයෝම අවිද්‍යාව මූලික කොටයි. ප්‍රතිඵලයේ ජරා මරණයමයි. එනං අජරාමර බව ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයෙන් නොවන්නේ නම් නොහටගන්නේ නම් ඒ අවිද්‍යාවගේ නිර්වශේෂ නිරෝධය. එතන පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනෙන්ජාභි කර්ම සංස්කාරයකට ඉඩනේ. දහම අරුත් විමසලා බලන්නට ඕන ඒ බඳු තැනකින්. ඒ අර්ථය වැටහුනොත් තමයි හැබෑ දහමේ පහදින්නේ. හැබෑවට දහමේ පැහැදුනාට පස්සේ හැසිරෙන්න දහමක් හම්බ වෙන්නේ. ඒ බඳු දහමක හැසිරුණොත් දුක්ඛ සමුදය නිරෝධ මාර්ග චතුරාර්ය සත්‍ය අවබෝධය නිසකවම ලබනවා. ඉතින් ඒ බඳු තැනකට එන ඒ උතුම් උපකාරක ධර්මයන් මේ ජීවිතය තුලදීම ලබන්නට ඔබටද භාග්‍ය වාසනාව සැලසේවා. එරෙහි යක්ෂ භූත මාර සතුරු කර්ම රෝග පීඩාවන් දුරුව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. මතු බුදුවලුවක් සනසන නාත මෙත් බෝසතුන් ඇතුළු උතුම් බුද්ධ බෝසත්යන් වහන්සේලාටත් අල්පේ ශාක්‍ය මහේශාක්‍ය ශාසන මාමක උපකාරක පින් කැමති ඉෂ්ඨකාමී සියලු දිව්‍ය රාජ සමූහයාට මේ පින් අයිති වේවා. දිව්‍ය සිසුරු වැඩි දියුණු වේවා. ප්‍රාර්ථනීය බෝධියෙන් දෙවියෝද අමා මහ නිවනින් සැනසේවා කියන අදහසින්
ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං පුඤ්ඤං තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං විහාරගණේ අපවත් වී වදාළ හැඩිගල්ලේ ශ්‍රී පඤ්ඤාතිස්ස නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු ආචාර්ය ප්‍රාචාර්ය සියලු සාමීන්ද්‍රයන් වහන්සේලාටත් මේ බිම්බිම ඇති කළ මියගිය දායක කාරකාදී හැමටත් මේ පින්කමේ දායකත්වයන් දරන සහභාගී වෙන ඔබ අප හැම දෙනා නමින් මියගිය ඥාති වර්ගයාට මේ උතුම් ධර්මයේ ලෝකයට විකාශනය කරන මේ මාධ්‍ය ආයතනයේ පවත්වාගෙන යන අපේ ගෞරවනීය හාමුදුරුවන් වහන්සේ උන්වහන්සේගේ ආචාර්ය උත්තම බානගල උපතිස්ස නායක හාමුදුරුවන් වහන්සේලා නමින් මිය පරලෝකීය මව්පිය ගුරුවරාදී සකල විද ඥාති වර්ගයාට මේ පින් අත්පත් වේවා සසර ජීවිත සුවපත් වේවා දුක් පිරි සසර මග නිම කොට සාන්ත නිවනින් සැනසේවා ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ දායකත්වයේ දරණ හැමටත් සහභාගී වූ ඔබටත් මේ සද්ධර්මයේ ලෝකයේ පුරාවට විකාශනය කරන ගෞරවනීය හාමුදුරුවන් වහන්සේ ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයට මේ බණ අසන ලෝවාසී හැමටත් හැදු වැඩු ගුරු දෙමාපිය දූ දරු පවුල් වල සියලු දෙනාටත් මේ කල කුසල බලයේ පුණ්‍ය බලයේ තුනුරුවන්ගේ ආනුභාවී ආශිර්වාදය ස්වාසු ධර්මස්කන්ධයේ තිත බලානුභාවී හේතු කොටගෙන දෘශ්‍යමානව අදෘශ්‍යමානව එළඹෙන අපලෝ පද්දරව කරදර බාධක කාය චිත්ත පීඩාවන් දුරු වී අතුරු ආන්තරා වන් මග හැරී නිදුක් නිරෝගී භව චිර ජීවනයේ සියලු යහපත ශාන්තිය සහනේ සනසිල්ල හාත්පස රැකවරණේ සැලසී සියලු ලෞකික ලෝතුරු උතුම් ප්‍රාර්ථනා සිද්ධ වේවා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සංඝ සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු